රාගක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං. දරුවන් සරණයි. ඊළඟට දැන් අපි බලමු ඊළඟ ප්‍රශ්නේ අහන්නේ කුමකින්ද මේ ධර්මයේ සමුදය වෙන්නේ සම්භව වෙන්නේ. එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? මානසිකාර සම්භව සබ්බේ ධම්මා. මේ ධර්ම සම්භව වෙන්නේ සම්භව වෙන්නේ කියන්නේ ආරම්භ වෙන්නේ. අර මූලය. මේ ආරම්භය. අර මං කිව්වේ ගහේ උපමාව ගහේ මුල් ටික පොළොව යටට විහිදලා තියෙන්නේ. එයින් මතුවෙන ගහ පොළොවේ පාෂාණ තට්ටුවේ ඉඳලා උඩටයි අපිට විද්‍යමාන වෙන්නේ. එතකොට එතනින් තමයි එහෙනම් ගහ ආරම්භ වෙන්නේ. ගහ යට මුල් ටික තියෙනවා. හැබැයි අපි දන්නවා මුලක් තියෙනවා. නමුත් අපිට විද්‍යමාන වෙන්නේ අර ආරම්භ වෙච්ච තැන ඉඳලා. එහෙනම් යම්කිසි කෙනෙක් තුල මේ ලෞකික ධර්ම හෝ ලෝකෝත්තර ධර්ම හෝ විද්‍යමාන වෙන මට්ටමේදී තමයි අපිට පේන්න ගන්න. නමුත් ඒකට අර මුල බලපාන්නේ. කාමයේ කෙරෙහි ඡන්දය නම් තියෙන්නේ. හැමතිස්සෙම යා තුල සම්භව වෙන්නේ ඊට අදාළ ධර්ම. නිවන පිළිබඳව නම් ඡන්දය තියෙන්නේ. එහෙනම් හැමතිස්සෙම සමුදේ සම්භව වෙන්නේ ඊට අදාළ ධර්ම. මේවා සුළුපටු නෙමෙයි. මේ මොකද මේ දැන් මම ඉර්ධිපාද කර වෙනම දේශනාවක් කරන නිසා මම කියන්නේ වැඩිදුර දේශනාවක් මේ වෙලාව කරන්න යන්නේ නැහැ. ඉස්සරහට. එතකොට පින්වතුනි එහෙනම් දැන් අපි දකින්න ඕනේ එහෙනම් මුල් දෙක අනුව තමයි අර සම්භව වෙන ධර්මයන්ගේ ස්වභාවය තීරණය වෙන්නේ. මානසිකාර සම්භව. දැන් මෙන්න මේ මානසිකාර සම්භව සබ්බේ ධම්මා කියන අදහස තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්නන්නේ ධම්මපදයේ මුලදීම. මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසා චේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේති චක්කං වහතෝ පදං මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසා චේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමං වේති ඡායවනපායිනී කියලා. මේ ගාථා දෙකෙන් පෙන්නන්නේ මෙන්න මේ යෝනිසෝ මනසිකාය අයෝනිසෝ මනසිකාරයයි. එහෙනම් මේ මනසිකාර කියන්නේ මොකද? මෙනෙහි කරනවට. මානසිකාර කියන්නේ යමක් මෙනෙහි කරනවාට මනෝද්වාර චිත්ත වීති වලින් මේ දේ සිද්ධ වෙන්නේ. හැම පංචාද්වාර ආරම්භණයක් පසුපසම මනෝද්වාර චිත්ත වීති සකස් වෙනවා. ඒ කියන්නේ අපි දැන් උදාහරණයක් ගත්තොත් ඇහෙන් රූපයක් දැක්කහම මොහොමද්්වාරයක් විතරයි. ඇහෙන් කරන්නේ අරමුණ ස්පර්ශ කරන එක විතරයි. ඇහෙන් කරන්නේ රූපේ ස්පර්ශ කරන එක විතරයි. එතකොට ඒ රූපේ අඳුරගන්නේ සිතින්. සිතට නිකන් තනියෙන් මේක අඳුර ගන්න බෑ. සිතින් අඳුර ගන්න නම් සිත තව ඉන්ද්‍රියක් මේකට පාවිච්චි කරනවා මනෝ ඉන්ද්‍රිය. මොකද කරන්නේ? මෙනෙහි කරනවා. අර දැක්කේ මොකද්ද කියලා. එතකොට තමයි සිත අඳුරගන්නේ මොකද්ද මේ දැක්කේ කියලා. එහෙනම් මානසිකාරයෙන් කරන්නේ මොකද්ද? අර අරමුණ මෙනෙහි කරන එක. එහෙනම් මෙන්න මේ මෙනෙහි කිරීම කියන එකත් ආකාර දෙකයි. දැන් බුදු පියාණන් වහන්සේ මෙතන පෙන්වන්නේ මේ ලෝකෝත්තර ධම පිළිබඳව මේ සූත්‍රයේ තුල හැබැයි මේ ಉದ್ದೇಶය දැන් මෙහි නිर्देशය පටිනිर्देशය කෙබඳු දහම් කාරණා තිබුණාද කියලා අපි දන්නේ. නමුත් අපිට දැන් මේ මානසිකාරයේ තියෙන වෙනස දැන් ඡන්දය වගේම මානසිකාරයේ වෙනස තේරුම් ගන්න නම් එතනත් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ ආකාර දෙක දකින්න. එහෙනම් සබ්බේ ධම්මා මානසිකාර සම්භව සබ්බේ ධම්මා කිව්වහම අපි දකින්න ඕනේ එහෙනම් උතන කුසල ධර්මයක් තියෙනවා අකුසල ධර්මයක් තියෙනවා. සබ්බේ ධම්මා කිව්වහම ඔක්කොමයි තියෙන්නේ. මානසිකාර සම්භව මානසිකාරයෙන් තමයි මේ ධර්ම සම්මුතිය වෙන්නේ. දැන් අර ගැන හිතලා බලන්න. එහෙනම් පින්වතුනි දැන් අර මුල ඉඳලම දැන් මේ ප්‍රශ්නේ හැදීගෙන ඉන්නේ. දැන් මුල හොඳ නම් ගහ ගැන කුමක් කියනොත් මුල අවුල් නම් ඉතින් ගහ ගැන අපිට හිතන්න වෙන්නේ විපතක් වශයෙන් ඒකට සිද්ධ වෙන අහිතක් වශයෙන් තමයි. මොකද මුල හොඳ නම් විතරයි එතනින් එහාට මුල පිරිසුදු නම් තමයි ජලාශයක උනත් මූලය උල්පත පිරිසුදු නම් තමයි ඒක පිරිසුදු ජල ධාරාවක් බවට පත් වෙන්නේ. මූලය අපිරිසුදු නම් උල්පත අපිරිසුදු නම් එහෙනම් එතනින් එහාට අපිට පේන්නේ අපිරිසුදු ජල ධාරාවක්. එහෙනම්
චින්තනයේ ආරම්භ වෙන මූලයේ කාමච්ඡන්දයේද එහෙම නැත්නම් නිවන පිළිබඳ ඡන්දයේද කියන කාරණාව මතයි අර මානසිකාරයක් තීරණය වෙන්නේ. එහෙනම් මානසිකාර සම්භවෝ සබ්බේ ධම්මා. ඒ කියේ මොකද්ද? මෙනෙහි කිරීමෙන් තමයි මේ ධර්ම ආරම්භ වෙන්නේ. දැන් ඔබ මේ ආරි ශ්‍රාවකයෙක් වශයෙන් ජීවත් වෙනකොට මෙන්න අත්දකින්න පුළුවන් ධර්මයි. හොඳට බලන්න. දැන් ඔබ වාඩි වෙලා සුදුසු ඉරියව්වක ඉඳගෙන නිකන් ඉන්න ගමන් ඔබ මොකද කරන්නේ? ජීවිතේ එක එක අවස්ථාවල එක එක දේවල් මෙනෙහි කර කර ඉන්නවා. දැන් ගෙදර දොරේ වැඩප්පලක් කරන වෙලාව වෙන්නත් පුළුවන්. නැත්තම් නිකන් නිකරුණේ කොහේ හරි වාඩි වෙලා ඉන්න වෙලාවක් වෙන්නත් පුළුවන්. මොකද්ද දැන් කරන්නේ? මෙනෙහි කරමින් ඉන්නේ. මොනවද මෙනෙහි කරන්නේ? කෙසේද මෙනෙහි කරන්නේ කියන කාරණාව මතයි ඒ වෙලාවේ ඔබේ චිත්තසංතානයේ ඔබ තුල සැනසීම පවතිනවද වෙනසීම පවතිනවද කියන එක තීරණය වෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු ඔබ මෙනෙහි කරන්නේ නුනුවණින් නම්. ඒ කියන්නේ රාගෙන්, ද්වේෂයෙන්, මෝහෙන් නම් මෙනෙහි කරන්නේ. එහෙනම් ඊට අනුකූල ධර්මයි සම්භව වෙන්නේ. හටගන්න. ආරම්භ වෙන්නේ. අයෝනිසෝ මනසිකාරය. නුවණින් හිතා බලන්නේ නැත්තම් මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ ඇත්තටම පටිච්ච සමුප්පාදයට අනුකූලව සිතා බැලීම. යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඒ කියන්නේ ධර්මයන්ගේ මුල. යෝනිසෝ කියන්නේ ධර්මයන් නුවණින් දකින්න කියවට මදි. ධර්මයන් හටගන්නේ කෙසේද? ඒ ධම්මා හේතුප්පබව. යනාදි වශයෙන් මේ ධර්ම සමුදය වෙන්නේ හටගන්නේ කෙසේද කියලා මෙන්න මේ ආකාරයෙන් දකින්න එකට යෝනිසෝ මනසිකාරය කියන්නේ. දැන් ඒක තමයි අපිට මේ පෙන්වලා දෙන්නේ. මම එකගේ හොඳට මේ ටික අහගන්න කියලා. මොකද මේ ටික හොඳට අහගත්තා කියන්නේ මේ ටික හොඳට තේරුම් ගත්තා කියන්නේ සෑහෙන්න වැඩ කොටසක් අපිට කරගන්න පුළුවන් වෙනවා නිර්වාණ මාර්ගය තුළ. මොකද එතකොට මේ ඒ ධර්ම සමුදය වෙනකොටම සකස් වෙනකොටම සම්භව වෙනකොටම ඔබ දන්නවා මේකේ මූල මොකද්ද? මේක කෙසේ සම්භව වුණාද? මේකේ සමුදය මොකද්ද? යනාදි වශයෙන් මේකේ නිරෝධය කෙසේද සකස් වෙන්නේ? ඔක්කොම ටික දැනගන්න. ඉතින් ඒක තමයි කිව්වේ ධම්මානුපස්සනා කියලා. එහෙම නැතුව මේ ටික නොදැන කොච්චර අපි ධම්මානුපස්සනා කිය අර පබ්බටික් ගැන කතා කර කර හිටියා සිද්ධ වෙන දෙයක් නැහැ. දැනුමක් විතරයි තියෙන්නේ. අවබෝධයක් නැහැ. අවබෝධයෙන් කළ යුත්තේ පේනුන්නේ. එහෙනම් වින්දුනේ ඔන්න මානසිකාරයෙන් තමයි සම්භව වෙන්නේ ධර්ම. එහෙනම් සමුදය ධර්මත් නිරෝධ ධර්මත් යනාදි වශයෙන් ආකාර දෙකක් තියෙනවා ධර්ම. එහෙනම් සමුදය ධර්ම හටගන්නේ සම්භව වෙන්නේ මානසිකාරයෙන්. නිරෝධ ධර්ම සමුදය වෙන්නේ නිරෝධ ධර්ම සම්භව වෙන්නේ මානසිකාරයෙන්. එහෙනම් සමුදය ධර්ම සම්භව වෙන්නේ අයෝනිසෝ මනසිකාරයෙන්. නිරෝධ ධර්ම සම්භව වෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. ඒ කිව්වේ අපි පටිච්ච සමුප්පාදයෙන් තොරව චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරව මේ ලෝකය ගැන ආස්වාදය ගැන ඇහැ කන නාසය දිව ශරීරය මනස ගැන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ගැන මෙනෙහි කරන්න ගත්තොත් මෙන්න අයෝනිසෝ මනසිකාරය. එහෙනම් මෙතනින් සම්භව වෙන්නේ මොන ධර්මද? සමුදය ධර්ම. එහෙනම් රාග, ද්වේෂ, මෝහ, විතක්ක, ਵਿਚාර සකස් වෙනවා. එහෙනම් ඔබ මෙනෙහි කරන්න කලින් යමක් මෙන්න මේ ධර්මයේ නුවණින් දකින්න ඕන. ඒ කියන්නේ මම මේ ආකාරයෙන් දැන් මෙනෙහි කළොත් මෙතන සම්භව වෙන්නේ මොන ධර්මද? සමුදය ධර්ම. සමුදය ධර්ම වලින් මොකද්ද කරන්නේ? ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛස්කන්ධ සමුදය හෝති. දුක්ඛස්කන්ධය සමුදය කරන්නේ. එහෙනම් මේ ආකාරයෙන් අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන්න ගත්තොත් කෙලවර දුක්ඛස්කන්ධය තමයි උරුම වෙන්නේ. මෙලොවත් පරලොවත් දුක. ඒ නිසා මෙහෙම හිතන්න හොඳ නැහැ. රූපය උදාහරණයක් ගමු. රූපයක් දකිනවා. දැන් මේ රූපය ගැන රාගයෙන් මෙනෙහි කරනවා. ද්වේෂයෙන් මෙනෙහි කරනවා. මෝහයෙන් මෙනෙහි කරනවා. රාගෙන්, ද්වේෂයෙන්, මෝහෙන් මේ ආකාර තුනෙන් මෙනෙහි කරාම දැන් ඔන්න හට ගන්නවා එතන ඊට අනුකූල ධර්මතා. ධර්ම මොනවද ඒවා? ඔක්කොම සමුදය ධර්ම. දැන් රාගෙන් මෙනෙහි කරන එකයි ද්වේෂයෙන් මෙනෙහි කරන එකයි ඔබ දන්නවනේ හොඳටම. යම්කිසි රූපයක් දකින්නවා. රාගෙන් මෙනෙහි කරනවා දැන් ද්වේෂයෙන් මෙනෙහි කරනවා. රාගෙන් මෙනෙහි කරාම රාගසිත හට ගන්නවා. ද්වේෂයෙන් මෙනෙහි කරාම ද්වේෂසිත හට ගන්නවා. ඒ දෙක ඔබ අත්දකින්නවනේ. දැන් මෝහෙන් මෙනෙහි කිරීම කියන එක පොඩ්ඩක් ඔබට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ගමුකෝ. තමන්ගේ දරුවව දකින්න. දැන් කොහොමද මෙනෙහි කරන්නේ? අන්න මෝහයෙන් මෙනෙහි කරන්නේ. දැන් රට ජාතිය ගැන මිනිස්සු මෙනෙහි කරන්නේ මෝහයෙන්. ධර්මයෙන් පිටපයින් හැම ගිය ගම. දැන් අපි මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් නිදහස් වෙන්න තමයි මේ ධර්මය
අවබෝධ කරගෙන මේ නිවන් මඟ වඩන්නේ. පංච උපාදානස්කන්ධය පිළිබඳ තෘෂ්ණාව ඡය කරන්න. තණ්හක්ඛයෝ නිබ්බාන. එතකොට මේ පංච උපාදානස්කන්ධයට තමයි අයිති මේ සේරම සියල්ල. දැන් අපි මේ රටේ ඉපදිලා ඉන්නවා. දැන් අපිට ඉස්සෙල්ලා මේ රටේ උපදින එක ශ්‍රේෂ්ඨ උපතක්, මනුස්ස උපතක්. එකෙන් අදහස් කරන්නේ මේ රට මගේ, මට මේ රට තරම් උතුම් වෙන්නේ නැහැ තවත් එකක් කිය මේ රට ගැන පම්පෝරි ගහන එකක් නෙවෙයි. ඊළඟට අපි කියනවා මේ සිංහල ජාතිය උපදින ශ්‍රේෂ්ඨ උපතක් ඇති මිනිස්සුયો. පින් කරපු අය බහුල. ඒකේ තේරුම සිංහල ජාතිය විතරයි ශ්‍රේෂ්ඨ, අනිකුත් ජාතීන් ඔක්කොම හීනයි. ඒ නිසා සිංහල ජාතිය වෙනුවෙන් මම ජීවිතේ පූජා කරනවා. මේ මගේ ආගම, මගේ ජාතිය, මගේ රට, මගේ මේව ටික මම මේ ටිකත් එක්ක මැරෙනවා යකෝ කියලා මරාගන්න නෙමෙයි මේ කියන්නේ. අන්න එතන තියෙන්නේ මෝහය. ඒ පෙන්නලා දුන්නේ මේ රටේ උපදින්නේ, මධ්‍ය දේශයේ උපදින්නේ. විශේෂයෙන්ම තථාගතයන් වහන්සේගේ ධර්මයේ පැතිරිච්ච කලාව අපේ මධ්‍ය දේශය කියන්නේ. ඒ ධර්මයේ පවතින බබලන තේරවාදී ශාසනයේ පවතින දේශයක දීපයක උපදින්නේ, දීපයක දේශයක උපදින්නේ මහා පින් කරපු මිනිස්සු. ඒ අර්ථයෙන් මේ රට ශ්‍රේෂ්ඨයි කියනවා මිසක් මේ මගේ රට, මේ මගේ ජාතිය, මගේ ආගම මට ලබා දුන් නිධානයයි කිය ඉන්නේ නේ. දැන් මම මේ කාරණාව පැහැදිලි කරන්නේ ඇයි? දැන් අර රාගෙන් මෙනෙහි කිරීම අපට අහු වෙනවා. පේනවා. රාගෙන් අල්ලගත්තා. රූපේ. ඒක පේනවා. දේශයෙන් අල්ලගත්තා. ඒකත් පේනවා. මෝහෙන් අල්ලගන්න එක පේන්නේ. එදාට මොකද වෙන්නේ? මගේ රට, මගේ ජාතිය, ධර්මයේ තියෙන්නේ මෙහි විතරයි. තව ඉතින් මම ගොඩක් දේවල් කියන්න යන්නේ නැහැ. මොකද ඊට පස්සේ වාද විවාද ඇවිල්ලා මරා ගන්න නිසා. මරා ගන්න එනවා මිසක් විචාර බුද්ධියෙන්, විමර්ශන බුද්ධියෙන් සිහි කරලා බලන්නේ නැතුව එතනින් එහාට නිකන් තර්කවාද හුදු හිස් තර්කවාද මැත්තේම මරා ගන්නවා මිසක් ඒ කිසිම හරයක් නැති, අර්ථයක් නැති හුදු චින්තනයක් පස්සෙම ලුහුපදිනවා මිසක් කියන්නේ මොකද්ද කියලා සිහි කරන්නේ නැති නිසා මම මෙතනින් එහාට කියන්න ඕනේ කියන්නේ නැහැ. හැබැයි මට විශ්වාසය ඔබට තේරෙනවා ඇති කියලා. මේ රට මගේය, මේ ජාතිය මගේය, මේ ධර්ම පවතින්නේ මෙහෙය. යනාදී වශයෙන් තව එහාට තව ගොඩක් දේවල් කියාගෙන යත හැමෝම. ගිහිල්ලා මොකක්ද අල්ලගත්තේ අන්තිමට? පංච උපාදානස්කන්ධය තමයි. ඇයි මම ආත්මයක් කියන දෘෂ්ටි නිදහස් වෙන්න බෑනේ. එහෙම තිබුණා නම් රට ජාතිය පිළිබඳව මරා ගන්න දැන් ශාක්‍ය කුලයේ බුදු පියාණන් වහන්සේගේ ඥාතීන් ඉපදුනා. ඒකට හේතුව සංසාරේ පාරමිතා පුරද්දී මහබෝසතාණන් වහන්සේ උන්වහන්සේත් එක්ක බොහෝ කාලයක් ළඟම හිටපු. ඒ කියන්නේ පාරමිතාව තුල බොහෝ උපකාර වෙච්ච පිරිසක් තමයි ශාක්‍ය කුලේ ඉපදුනේ. එහෙම නැතුව ඒ ශාක්‍ය කුලේ ශ්‍රේෂ්ඨම කුලය කියලා අර්ථකථනය කරන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කුලය නිසා ඒ කුලයට ගරු කරනවා මිසක් ශ්‍රේෂ්ඨ මිනිස්සු ඉපදුනේ ඒ කුලේ විතරයිද? ඒ කියන්නේ ඔක්කොම මිනිස්සු නිවන් දැක්කේ ශාක්‍ය කුලේ ඉපදිලා. ඒකේ තේරුම මේකද? නෑ. නමුත් අපි කියනවා ශාක්‍ය කුලේ ඉපදුනේ මහා පින් කරපු උත්තමයෝ. මොකද බුදු පියාණන් වහන්සේගේ ඥාතීන් වෙලා. ඒකේ තේරුම සියලු පින් කරපු මිනිස්සු ශාක්‍ය කුලේ උපදිනවා කියන එක නෙවෙයි. ඒ වගේම අපි කියනවා මේ රටේ තමයි වැඩියෙන්ම පින් කරපු මිනිස්සු උපදින්නේ කියලා. මොකද තේරවාදී ශාසනය බබල රට නිසා. ඒකේ තේරුම සියලු පින් කරපු මිනිස්සු මේ රටේ උපදිනවා කියන එක නෙවෙයි. ඒ නිසා ධර්මයත් අපේ, බුදුරජාණන් වහන්සේත් අපේ කියලා කවුරු හරි බුදු පියාණන් වහන්සේ ධර්මය අල්ලගන්න යනවා නම් එතන තියෙන්නේ පංච උපාදානස්කන්ධයේ කිරීම තෘෂ්ණාව විතරයි. ඒකෙ එක්ක අල්ලගන්නේ රූපයක්, එක්ක අල්ලගන්නේ වේදනාවක්, එක්ක අල්ලගන්නේ සංඥාවක්, එක්ක අල්ලගන්නේ සංකාරයක්, එක්ක අල්ලගන්නේ විඥානයක්. පහෙන් කන්නේ අන්තිමට අල්ලගෙන තියෙන්නේ. හොඳට නුවණින් බලන්න. මේ පංච උපාදානස්කන්ධයේ කිරී තෘෂ්ණාවෙන් නිදහස් වෙන්න නම් තථාගතයන් වහන්සේගේ ධර්මයේ දේශනාව වෙන්නේ. අපි මොකටද මේ පංච උපාදානස්කන්ධය අල්ලගන්නේ යන්නේ? මගේ කියලා. අපේ කියලා. ඒ නිසා අන්නේ ඒ පිළිබඳව සිහි කරන්න ඕන. අන්න මෝහෙන් සිහි කිරීම. මෝහෙන් සිහි කරපු දවසට ඔබ ධර්මයත් අල්ලගන්නවා මගේ කියලා, බුදුරජාණන් වහන්සේත් අල්ලගන්නවා මගේ අපේ කියලා. එච්චරයි වෙන්නේ. එච්චර තමයි අන්තිමට වෙන්නේ. ඊට පස්සේ රාගෙන්, දේශයෙන්, මෝහෙන් අල්ලගත තැනක තියෙන්නේ අනිවාර්ය ගැටුමක්. අනිවාර්ය ගැටුමක් තියෙනවා. ඒක තමයි මේ පේන්නේ. දැන් මේවා ගොඩක් විස්තර කරන්න මම කැමති නැත්තේ විචාරශීලී, විමර්ශනශීලී, උසස් ප්‍රඥාවෙන් යමක් හිතා බලන මිනිසිය වගේම මෝලයේ කලදක් නැති,
ඥාන මාත්‍රයක් නැති අඥානියොත් මේවට කන් දීලා ගැටෙන්න දෙන නිසා ගහමරා ගන්න දෙන නිසා. ඒ නිසා ප්‍රඥාවන්තයෝ නුවණින් සීතා බලත්වා අඥානයන්ටත් ප්‍රඥාව පහළ වෙත්වා. එතකොට ප්‍රශ්නේ හරියන්නේ. දැන් රාගෙන් ද්වේෂයෙන් මෙනෙහි කිරීම අහු වෙනවා. මෝහයෙන් මෙනෙහි කිරීම අහු වෙන්නේ නැත්තේ. දැන් ඒක ඕනම කෙනෙක්ට දැන් නිවන් මාර්ග වඩන අපේ ශ්‍රාවකයෝ නිතර කියන එකක්. ඒ කියන්නේ එයාලා දැන් මෙන්න මෙහෙම කතාවක් කියනවා. ස්වාමීන් වහන්සේ මේ දැන් කාමයේ කෙරෙහිත් මට ඉතර ලොකු උමනාවක් නැහැ. මට දැන් මේ ඇහැ කරන ආසේ දිවසාරේ මාස පිනවනෙක් ගැන ඉතර ලොකු උමනාවක් නැහැ. දැන් මම කාමයෙන් සෑහෙන නිදහස් වෙලා ඉන්නේ. ඒ වගේම දැන් මට ඉතින් වතු පිටේට කඩන් අරක බාන මිල මුදල් ඒ ගැනත් ඉතර උමනාවක් නැහැ වගේ දැන්. ඒ වගේම අන්න රාගින් මෙනෙහි කරන්නේ නැහැ දැන්. ඒකයි ඒකේ තේරුම. ඊළඟට කියනවා දැන් මට මේ ගැටෙන්නත් උමනාවක් නැහැ. මිනිස්සු ගැටෙන්න ආවත් මම එතනින් නික්මිල යනවා. වෙනද නම් එහෙම නෙවෙයි ගැටෙන්න ආවත් ගැටුම් හොය හොය යනවා. කවුද ගැටෙන්නේ කියලා හොය හොය හිටියා. දැන් ඒවෙන් නිදහස් වෙලා දැන් ගැටීමෙන් නිදහස් වෙලා දැන් ගැටුම් මැටුම් නැතුව ඉන්නේ. ඒ නිසා මට මේ ගෙදර වුණත් මිනිස්සු ගැටෙන්න එනකොට මම ස්ථානෙ ඉක්මවල යනවා. ඒ කියන්නේ ඒ ස්ථානින් නික්මිල යනවා. ගිහිල්ලා ගෙදර අය ඕන තරම් ගැටියල්ලා කියලා පස්සේ තමයි අවසානයේ ඉන්නේ. ඒ අයගේ කේන්ති නිවිලා ප්‍රශ්න සමතේටපත් වෙලා ඒ නිසා හරි සුවදායකයි කියලා කියන පිරිස ඉන්නවා. ඒ දෙකම කියලා අන්තිමට කියනවා මේ ඔක්කොම අත්හැර ගන්න පුළුවන් මේ දරුවෝ ටික තමයි අත්හැර ගන්න බැහැ. වෙස්සන්තර මහරජතුමාට අවසානයේ මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒකට හේතුව මොකද්ද? අපි රාගයෙන් මෙනෙහි කිරීම ධර්ම අවබෝධයෙන් ඉක්මනින් දුර වෙනවා. රාගයෙන් මෙනෙහි කිරීම ධර්ම අවබෝධය ලැබුණාට පස්සේ කෙනෙක්ට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාම කාමයාස්වාදී දුකයි කියලා අවබෝධ වුණාම ප්‍රධාන වශයෙන් රාග දේශ දෙක නිරුද්ධ වෙනවා. ප්‍රධාන වශයෙන් සම්පූර්ණයෙන් නෙමෙයි අනුසේ වශයෙන් ඉතුරු වෙනවා. මේ මට්ටම් වලට නිරුද්ධ වෙනවා. ඒ අයගේ මාර්ග ඥානය අනුව. හැබැයි මෝහය කියන එක එහෙම අඳුර ගන්න බැරි නිසා මෝහ මානසිකාරයෙන් අතර වෙන්නේ. මෝහයෙන් මෙනෙහි කිරීම දිගටම තියෙනවා. දැන් අර රාගෙන් මෙනෙහි කිරීම නතර වෙච්ච නිසා රාගෙන් ඇතිවෙච්ච බන්ධන නිදහස් වෙනවා. රාගෙන් හටගත්ත බන්ධන වලින් නිදහස් වෙනවා. ද්වේෂයෙන් මෙනෙහි කිරීම නතර වෙච්ච නිසා ද්වේෂයෙන් හටගත්තා වූ බන්ධනත් නිරුද්ධ වෙලා යනවා. මෝහෙන් මෙනෙහි කිරීම නතර වෙන්නේ නැති නිසා මෝහ බන්ධනේ තදින් බැහැ ගන්නවා අන්තිමට. අන්තිමට බලන්න මේ කාරණා බොරුවත් ඇත්තක්ද කියලා ඔබ තුලින්ම දකින්න. බොහෝ ශ්‍රාවකයෝ මට කියලා තියෙන ওই කතාවම. අන්තිමට එයාලා නතර වෙන්නේ දරුවෝ කියන තැන. එහෙනම් දරුවෝ පිළිබඳව ඔබ මෙනෙහි කරන්නේ කොහොමද? මොහ මානසිකාරයෙන්. මොහ මානසිකාරයෙන්. ඒ කියන්නේ මේකේ තේරුම අදියට ගන්න එපා. නිකන් මේ අමුයෙන් ධර්මයේ ගන්න එපා. මේකේ තේරුම දරුවන්ට සලකන්න එපා. දරුවෝ ගැන හිතන්න එපා. දරුවන්ට කරන්න ඕන උපස්ථාන සංග්‍රහ කරන්න එපා කියන එක නෙවෙයි. දරුවෝ ගැන නුවණින් මෙනෙහි කරන්න. උදාහරණයක් ගත්තොත් බන්දුල මල්ලිකාව. බන්දුල මල්ලිකා කියලා කියන්නේ කොසල් රජතුමාගේ කොසල් රජතුමාගේ මේ ප්‍රධාන සෙන්පතිය වෙච්ච බන්දුල ඇමතිතුමාගේ බිරිඳ. බන්දුල මල්ලිකාව කොසල් රජතුමාගේ ප්‍රධාන සෙනවියාගේ බිරිඳ. දරුවෝ හිටියා 32 දෙනෙක්. පිරිමි දරුවෝම 32ක්. දැන් හිතලා බලන්න ඔබට පිරිමි දරුවෝ 32ක් හිටියනම් ඔබ අද කොච්චර මෝහයටපත් වෙයිද? මට මෙච්චර දරුවෝ ඉන්න ඔක්කොම පිරිමි දරුවෝ ඉන්නේ එක එක්කෙන්දව මට අතින් මගේ ඔලුවට උඩින් අත උස්සන්න මගේ ඔලුවට අත හොදන්න එක එක්කෙන්දව මට ඉන්නේ කොල්ලම 32ක් කියලා කොච්චර ආඩම්බර පුදුයිත අහංකාර වෙයිද? නමුත් මේ බන්දුල මල්ලිකාව කියන්නේ කෙබඳු උත්තමාවියද? එතුමිය ධර්මය අහලා අවබෝධ කරගත්තා යථාර්ථය අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය අවබෝධ වුණා. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා. පටිච්චසමුප්පාදය අවබෝධ වුණා. ඒ අනුසාරයෙන් හිටිය දරුවෝ ගැනත් මේ ඈත් කර්මානුරූපව හටගත්ත සත්‍යෝ නෙමෙයි. නාම රූප පරම්පරාවනේ මේ තියෙන්නේ. දැනගෙන ආවෙත් නැහැ. කිසිම දරුවෙක් මම කුසට එනවා කියලා ආවෙත් නැහැ. කිසිම දරුවෙක් ඒ නිසා මම යනවා කියලා යන්නෙත් නැහැ. උපතත් නොදැනයි සිද්ධ වුණේ. ඒ කියන්නේ කොහේ ඉඳලා ආවද කියලා දන්නේ නැහැ. මීට පෙර භවය කෙබඳු ආකාරයේ අසාර භවයක් ගත කරපු සත්‍යයක්ද කියලා දන්නෙත් නැහැ. දැන් ඒ නිසා කොහේ ඉඳලා ආවද කියලා දන්නෙත් නැහැ. කොහෙට යනවද කියලා දන්නෙත් නැහැ. ඊළඟට මේ වගේ දරුවෝ කෝටි ප්‍රකෝටි සතසහස්‍ර ප්‍රමාණයක් මේ සංසාරේ ඉඳලා තියෙනවා.
බහුතරං යංගෝ දීකේන අද්දුනා මාතුතඤ්ඤං පීතං නත්ත්‍ය චතුසු මහා සමුද්දේසු දකං. අම්මලා නැති වෙච්ච වෙලාවේ හඬපු අම්මලාගෙන් බීපු කිරි විතරක් එකතු කරා නම් සතර මහා සාගරයේ ජලයටත් වඩා වැඩි. ඒ කියන්නේ කොච්චර අම්මලා ඉඳලාද? අම්මලා මියගිය අවස්ථාවල හෙළපු කඳුළු එකතු කරා නම් සතර මහා සාගරයේ ජලයටත් වැඩි. එහෙනම් කල්පනා කරලා බලන්න කොච්චර අම්මලා ඉඳලාද? කොච්චර දරුවෝ ඉඳලාද? එහෙනම් සංසාරේ පුරා කී වතාවක් මේ විදිහට එකිනෙකාට ණය ගෙවමින් මුණ ගැහෙන්න ඇද්ද? සාංශාරික වශයෙන් විවිධාකාර කර්මානුරූප හේතු නිසා එකට මුණ ගැහෙන්න ඇද්ද? කී වතාවක් දැන් අද ඔබට දරුවෝ වෙලා ඉන්න ඒ සත්‍යයම මීට පෙර භවයක ඔබේ දෙමාපිය වෙලා ඉන්න ඇති. සහෝදර සහෝදරයෝ වෙලා ඉන්න ඇති. නසෝ බෙක්කවේ සත්තෝ සුලභ රූපෝ යෝ න මාතා භූත පුබ්බං ඉමිනා දීගෙන අද්දුනා න පිතා භූත පුබ්බං ඉමිනා දීගෙන අද්දුනා න භාතු භූත පුබ්බං න භගිනි භූත පුබ්බං යනාදී වශයෙන් මාවක් නොවෙච්ච පියෙක් නොවෙච්ච සහෝදරයෙක් නොවෙච්ච සහෝදරී පුතෙක් දුවෙක් නොවෙච්ච කෙනෙක් මේ සංසාරේ හොයාගන්න අසීරුයි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තරම්ම දීර්ඝතර සසරක අසාර භව ගත කර අසාර භවික සත්‍යයක් වශයෙන් කර්මානුරූපව වහයන් භවයට පැවතාව. දැන් මේ කාලය තුල මම ඔබට පෙන්වන්නේ ලියා ගන්න බැරි ගැටලුවක් ලියා ගන්න ඕන තැන. මොකද මට එක්තරා උපාසකම්ම කෙනෙක් ඒ ගැන දේශනා කරන්න කියලා ඉතාලම කරුණාවෙනුත් ඉල්ලා හිටියේ. ඒ නිසා මම මේ කියන්නේ. ඇයටත් තියෙන ප්‍රධාන ප්‍රශ්නේ අනිත් ඔක්කොමත් අරගන්න පුළුවන් දරුවෝ ගැන තියෙන සෙනෙහසත් අරගන්න බෑ කියලා. එදා වෙස්සන්තර මහරජතුමා සියල්ල අත්හැරලා සාර අසංකල්ප ලක්ෂයක් තිස්සේ පෙරම් පුරලා අන්තිම භවය පාරමිතා පූර්ණ වෙන අවසන් භවය. ඒ කියන්නේ එයින් පස්සේ උන්වහන්සේ අවසන් වතාවට මනුස්ස ලෝකේ නැවත උපදින්නේ සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ නමින්. ඊට පෙර ගත කරපු අවසන් මනුෂ්‍ය භවය. ඒ තමයි වෙස්සන්තර සඳබහනුවර වෙස්සන්තර රජුරු. ඊන් පස්සේ උන්වහන්සේ එතනින් චුත වෙලා සුසිතේ සන්තෝෂිත දිව්‍ය රාජ්‍ය වශයෙන් උපදින. ඒ අවසාන භවයේ පාරමිතා පූර්ණ වෙන සියල්ල අත්හැරලා ඔක්කොම අත්හැරලා අන්තිමට දරුවෝ දෙන්න අත්හරින දුන දරුවෝ දෙන්නත් අත්හැරියා. අන්තිමට අර බමුණා යෝජක බමුණා ඒ දරුවන්ට පහර දීදී අරගෙන යනකොට දරුවන්ට පහර දෙමින් අරගෙන යනකොට හිතුණා අනේ මේ දරුවෝ දෙන්නව නැවත ළඟට ගන්න ඕන කියලා. එතන යම්කිසි ආකාරයක බන්ධනයක් හටගත්තේ විපාකයේ වශයෙන් ධර්මي දක්වනවා. යසරිමත් වූ මහා බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ පිණිසදා වීරිය වඩද්දී බුද්ධ පරියන්කේ අසලටම එන්න වසවාති මාරයාට පුළුවන්කම ලැබුණා කියලා. නැත්තම් මහා බෝසතාණන් වහන්සේ කෙනෙක්ගේ අසලට ළඟා වෙනවා තියා ළඟින්වත් යන්න බෑ. එච්චර බලයෙන් යුක්ත මහා පාරමිතා බලය වලික මොහොතක් වසවාති මාරයාට එන්න පුළුවන්කම ලැබුණේ ඇයි? එදා අර දරුවෝ දෙන්න නැවත ළඟට ගන්න ඕන කියලා වීරිය සිඳිලා ගිය නිසා. ඒ විතර්කයේ නැగిලා ආපු එකේ පාපයට ඒ විතර්කයේ නැగిලාවිලා උන්වහන්සේගේ වීරිය දුර්වල කරපු ඒ අකුසල විපාකයට අන්තිමට වසවාති මාරයාට පුළුවන්කම ලැබුණ තථාගතයන් වහන්සේගේ බුද්ධ පරියන්ක අසලටම එන්න ඒ බුද්ධත්වයේ පිණිස වැරවැයම් කරද්දී. ඉතින් ඒ බව ධර්මයේ දක්වනවා. ඒ නිසා එහෙනම් අපි එකෙන් තේරුම් ගන්න ඕන මහබෝසතාණන් වහන්සේ පවා ඒ අවසාන පාරමිතා පූර්ණ කරපු භවයේ පවා ඒ ආකාරයෙන් දරුවන්ට සෙනෙහසින් බැඳුණා. ඒ වගේම තමයි බලන්න සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ. ඔබ උන්වහන්සේගේ චරිතය කියන්නේ බුද්ධත්වයට පෙර තථාගතයන් වහන්සේගේ මහබෝසතාණන් වහන්සේගේ චරිතය පිළිබඳව කියවලා බලන්න. ජාතක කතා ඇසුරෙන් බොහෝ තැන්වල කිසිම ජාතක කතාවක බන්ධනයක් ගැන සඳහන් වෙන්නේ නැහැ. හැමතැනම තියෙන බන්ධනේ නිදහස් වීමක් ගැන. ඒ කියන්නේ මහා බෝසතාණන් වහන්සේ කියන්නේ මහා ප්‍රාකෘතුමාන් වහන්සේ බුද්ධත්වයට වීමට පෙරත් උන්වහන්සේ ඇවිල්ලා සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි අසම සම මිනිසෙක් කියන්නේ. කියන්නේ මහා බෝසතාණන් වහන්සේ කියන්නේ සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි. මහා බෝසතාණන් වහන්සේ කියන්නේ අසාමාන්‍ය උත්තමයෙක්. ඉතින් ඒ උතුමන් වහන්සේගේ ඒ ජීවන කතාපුවත තුළ කොහෙවත් අපට දරුවෝ පිළිබඳ බන්ධනයන් ගැන සඳහන් වෙන්නේ නැහැ. නමුත් අවසාන භවයේ බල රාහුලෝ ජාතම් බන්ධනං ජාතම්. ඒ නිසා දරුවෝ කියලා කියන්නේ මහා බන්ධනයක්. ඒ බන්ධනෙන් නිදහස් වෙන්න ඕන. නිදහස් වෙනවා කියලා කියන්නේ දරුවන්ට කරන්න තියෙන යුතුයකම් වගකීම් අත්හැරලා දාලා දරුවන්ට ඕන දෙයක් වෙච්ච දෙන් තොපිට හෙන ගහලා ගියත් මම බලන්නේ නැහැ කියලා පැත්තකට වෙන එක නෙවෙයි.
එහෙම නෙවෙයි. සිතින් අත්හරින්න. බන්දුල මල්ලිකා වගේ. ඇය කල්පනා කරලා බැලුවා ඔය අතහාතිය නුවණින්. ඇය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් උත්තමාවියක්. ඒ නිසා එක්තරා දවසක දරුවෝ 32 දෙනාම මැරිලා කියලා ඒ රණබිමේ ඉඳලා බිහිසුණු පණිවිඩ එන වෙලාවෙත් ඇයට චලනයක් හටගත්තේ නැහැ හිතේ. ඇය කම්පාවක් නැතුව ඒ අවස්ථාව දරාගත්තා. දැන් ඔබම කල්පනා කරන්න දරුවෝ 32ක් තියා එක දරුවෙක් එහෙම නැති වුණා කියවනම් ඔබ මොනතරම් විපතකටපත් වෙයි? මොනතරම් ශෝකයකටපත් වෙයි? අන්න ඒකයි ධර්මයේ දකින්නවා කියන්නේ. ධර්මයේ දකින්නවා කියන්නේ මේ බණ ටික අහගෙන ඉන්නවා රේඩියෝ කියන ටිකක් මොනවා හරි නැත්තම් මේකෙන් මොකක් හරි අන්තර්ජාලයෙන් හරි බණ ටිකක් අහලා නැත්නම් බණ පොතක් කියවනවා. කියවලා අපි මේ බණ ඇහුවා බණ දන්නවා ඔහොම කියලා හිතන එකට නෙවෙයි. මොකක්ද ඒ ධර්මෙ එහෙම? බණ අහන්න ඕන. අහලා බණ පොතුත් කියවන්න ඕන. කියවලා ඒ ධර්මයේ Taman තුලින් ජීවිතය තුලින් දකින්න අසමත් නම් එතන ධර්ම අවබෝධයක ධර්ම දැනුම විතරක් තියෙනවා. සමහර උපාසක අම්මලා ඉන්නේ මට මොන ගිහිලා තියෙන එහෙමයි. ධර්මයේ දන්න හොඳට ප ဋ ාණ පදට්ටාන දක්වා කියන්න ගියාම. හැබැයි අතුලාන්තේ අතිශය බිහිසුණුයි. ඒ කිව්වේ භික්ෂුවකටවත් දරු කරන්න දන්නේ. එහෙම උපාසකම්මලා මට මුණ ගහිලා තියෙනවා. බුද්ධ ධර්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයටවත් ගරු කරන්න දන්නේ. හැබැයි පදට්ටාන ප ဋ ාණ පදට්ටාන ගැන දක්වා දන්නේ. ඔක්කොම දන්නවා. භික්ෂුවකට ගරු කරන්න දන්නේ. එහෙම උපාසකම්මල මට මුණ ගිහිලා තියෙනවා. ඉතින් මොකක්ද ඒ දැනුම? ඒ දැනුමෙන් Tamanටවත් යහපතක් වෙලා නැහෙනි. දැන් එසේ ත්‍රිවිධ රත්නයට අභියෝග කිරීම කියන්නේ දැන් ඇයට සැපතට හේතුවක්ද ඒක? වෙනසෙලා යන්නේ අන්තිමට. ඒ නිසා ධර්මයේ දකින්නවා කියන්නේ නුවණින් මෙන්න මෙහිම දකින්න ඕන ධර්මය. එතකොටයි මේ සංසාර ව්‍යසනයෙන් ඔබ නිදහස් වෙන්නේ. එහෙම නොවෙන්න කවදාවත් මේ ව්‍යසනෙන් ගැලවෙන්න බෑ. එහෙනම් දැන් මම පැහැදිලි කරමින් හිටියේ අර දරුවෝ පිළිබඳ කතා පුවත. එහෙනම් ගොඩාක් දෙනෙක් ඔන්න ඔතනයි ගැට ගැහිලා ඉන්නේ. ගිහි වුවත් පැවිදි වුවත් දෙකොල්ලම හු වෙනවා තෙන්ද. දරුවෝ කියන තැන නිදහස් වෙන්න බෑ. එතනදී සංවේදී වෙනවා, බොළඳ වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? අන්න අයෝනිසු මානසිකාරයෙන් මිහි කරන්න ගන්නවා දරුවෝ කියන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? එතනින් එහාට සමුදය ධර්ම වැඩෙනවා. ඒ කිව්වේ තෘෂ්ණාව උපදිනවා. අවිජ්ජාව වැඩනවා තෘෂ්ණාව. ඇයි ඒ? දරුවෝ අනිත් හැම දෙය ගැනම හිතුවා යෝනිසෝ මානසිකාරයෙන්. දරුවෝ ගැන විතරක් හිතුවා අයෝනිසෝ මානසිකාරයෙන්. ඒ කිව්වේ මොකක්ද අයෝනිසෝ මානසිකාරයෙන්? මම මගේ දරුවෝ. දැන් අපි පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවෙන් නිදහස් වෙනවා නම් සියලු රූප මම නෙවෙයි මගේ නෙවෙයි. සියලු වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධය මම යනුවෙන් මගේ යනුවෙන් ගත නොහැකි කියලා අවබෝධ කරගන්න. ඊට අනුකූලව ඒ දෘෂ්ටිය බිඳුනහම කියන සක්කාය දිට්ඨිය දුරුණා සෝවාන් වුණා කිය. ඊට පසුව ඒ සංඥාව බිඳුනහම ඒ කියන්නේ මේ සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන මම කියන මගේ කියන ඒ සංඥා හැඟීම දුරු වුණාම ඒ හඳුනා ගැනීම දුරු වුණාම අනාගාමී ඵලෙ. එතනින් එහාට ගිහිල්ලා සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන මම කියන මගේ කියන දැනීම චිත්තය අත්හැරුණාම හරියත් ඵලෙ. එහෙනම් ඒ උතුම් නිවන් මාර්ග වඩන්නේ. එහෙනම් ගැඹුරින් දකින්න ඕන ධර්මය. එහෙනම් අනිත් හැම දෙය ගැනදීම ඔබ ඒ සත්පුද්ගල ප්‍රපංච දෘෂ්ටියෙන් නිදහස් වෙලා ආත්ම දෘෂ්ටියෙන් නිදහස් වෙලා දෘෂ්ටියෙන් නිදහස් වෙච්ච කෙනෙක් කියමුකෝ. එතනින් එහා පැත්තට තියෙන නම් සත්පුද්ගල ආත්ම සංඥාව. මෙන්න මේ සත්පුද්ගල ආත්ම සංඥාවෙන් නිදහස් වෙලා දැන් සෝවාන් පල්ලාභියෙක් නම් ධර්මාභෝධයේ ලද්දෙක් නම් එතනින් එහා පැත්තට දෘෂ්ටිය නැහැ නේ උට සංඥාව තියෙනවා. එහෙනම් ඒ කාමයේ ගැන හිතද්දී ඇහැ කරන ආසය දිව ශරීර මනස පිනවීම ගැන හිතද්දී නැත්නම් රාගෙන් ඒ සිද්ධ වෙන ස්පර්ශය ගැන හිතද්දී ද්වේෂයෙන් සිද්ධ වෙන ස්පර්ශය ගැන හිතද්දී සත්පුද්ගල ප්‍රපංච ආත්ම සංඥාවෙන් නිදහස් වෙලා ඒ ගැන දකින්න. හැබැයි දරුවෝ ගැන හිතන්න ගත්ත ගමන් ආයි වැටෙනවා සංඥාව. මම මව ඒ දරුවෝ මගේ දරුවෝ කියන තැන ඉඳලා අන්න අර රූප වලට මමත්වය පනවනවා. ඒ රූප මම කියලා ගන්නවා මගේ කියලා ගන්නවා. ඒ නිසා තමයි මෝහයෙන් මිදෙන්න බැරි තන. අහු වෙනවා. ගැඹුරින් දකින්න. මම කියලා පනවන්න රූපයක් නැත්තම්, වේදනාවක් නැත්තම්, සංඥාවක් නැත්තම්, සංකාරයක් නැත්තම්, විඥානයක් නැත්තම් සාර වූ. දැන් අන්තකට වැටෙන්න එපා. කෙලින්ම සමහරු කියන්නේ නැහැ කියලා මොකක්වත් නැහැ නෙවෙයි බුදු පියාණන් වහන්සේ දේශනා කරේ.
රූපම් බෙක්වේ අනත්තා කියලා. ඒකේ සාරව රූපයක් නැහැ කියලා. සාරව රූපයක් නැහැ කියන්නේ එකක්, රූපයක් නැහැ කියන්නේ තව එකක්. දැන් ඔබගේ හැඳුනුම් පත අරගෙන බැලුවාම අවුරුදු 2-3ට රූපේ මාරු කරන්න වෙලා. ඇයි ඒ? සාරව රූපයක් නැති නිසා. නමුත් එතන අසාර රූපයක් තියෙනවනේ. නැත්තම් කොහොමද හැඳුනුම් පතට රූපයක් ආවේ? නුවණින් බලන්න. දැන් ඒකත් නැහැ කිව්වහම අන්න වැටෙනවා සියල්ල නැහැ කියන සබ්බන් නැති කියන අන්තිමට වැටලා විනාශ වෙලා යනවා. එදාට ධර්මයේ පේන්නේ නැතු යනවා. එදාට නෑ 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 කියලා සක්වලක ගහ මැරෙන්න හදනවා ඊට පස්සේ. එච්චරයි වෙන්නේ. ඒ බඳු මිනිස්සු මුණ ගැහලා තියෙනවා. අපිට මහා වෙහෙසක් ඒක. අපේ ප්‍රාර්ථනාව ධර්මයේ සුවචාන්දමින් අස අවබෝධ කරගන්න සමත් වෙන යහපත් මිනිස්සු පමණක් මුණ ගැහිවා. තමන් දරණ වැරදි මතය හරි කියලා ඔප්පු කරගන්න හදන අය අපට මුණ නොගැසීවා. සුවචෝචස්ස මුදු අනතිමානි. එහෙමයි විතරයි ධර්මයේ පිහිටන්නේ. කාන්තිච සෝවචස්සතා. සුවච භාවයේ වැදගත් වෙන ධර්මයේ ඉස්සරහා. ඉතින් දැන් ඔන්න ඔය කාරණාව සිහි කරලා ගන්න ඕනේ. එතකොට එහෙනම් මේ දරුවෝ කෙරෙහි ඇති කරගන්නා වූ බන්ධනේ මම කියලා පනවන්න නිශ්චිත වශයෙන් රූපයක් නැහැ. සාරූ රූපයක් නැහැ. රූපම් බෙක්ක අනත්තා. මහාන මේ රූප ආත්මීය සාරයෙන් ශූන්‍යයි. එහෙනම් රූපය තුල ආත්මීය සාරයක් නැත්තම් වේදනාව තුලත් ආත්මීය සාරයක් නැත්තම් සංඥාව තුලත් ආත්මීය සාරයක් නැත්තම් සංකාර තුලත් ආත්මීය සාරයක් නැත්තම් විඥාන තුලත් ආත්මීය සාරයක් නැත්තම් මම මගේ දරුවෝ කියන නිගමනයට ඔබ එළඹෙන්නේ කොහොමද? සම්මුතික වශයෙන් පිළිගන්නවා ඒක. පරමාර්ථ අර්ථයෙන් ධර්මයේ දැක්ක දවසට නිවනටපත් වෙන්නේ. සම්මුතියෙන්ම නම් සම්මුතිය තුල ඉඳගෙනම නම් ඔබ ධර්මයේ දකින්නේ. ඔබ සසරේම තමයි යන්නේ, නවත්තන්න බෑ. සියල්ල හේතුඵලයි. ඉතිමස්මින් සති දං හෝති මසුපදං උප්පජ්ජති. මේ හේතු ඇති කල්ලි මෙසේ වේ. මේ උපන් කල්ලි මේ උපදී. ඔබ දරුවෝ ඉස්සරහාදී මම කියන සංඥාවට වැටිලා දරුවෝ මගේ කියන සංඥාවට වැටිච්ච ගමන් ඒ ප්‍රපංච සංඥාව තුලම ඒ ප්‍රමාදය ඇති කරවන්නා වූ හැඟීම තුලම මොකද වෙන්නේ? ඔබත් නොදැන මෝහෙන් ගැට ගැහෙනවා. මෝහෙන් ගැට ගැහෙනවා. එහෙනම් අන්නර විශේෂයෙන් මවුරුන්ටයි ප්‍රශ්න තියෙන්නේ. අපි ඒ කෙරෙහි කරුණාවෙන් මේ කාරණා පෙන්නලා දෙන්නේ. අන්නර බන්දුල මල්ලිකා වගේ වෙන්න. කොච්චර මම්මගේ කියලා හිතන් හිටියත් ඇත්තටම ඔබට හිමි වෙනවද කියලා කල්පනා කරලා බලන්න නුවණින්. කාටද කුමක්ද අයිති වෙලා තියෙන්නේ? කුමක්ද උරුමය? නුවණින් දකින්න සිහි කළා. දැන් ඔතනදි වෙන්නේ මොකද්ද? අර රාගයේ ඉස්සරහා, ද්වේෂයේ ඉස්සරහා කොයි විදියෙන් හරි ප්‍රඥාවෙන් හිත මෙල්ල කරගන්නවා. නමුත් අර දරුවෝ ඉස්සරහාදී නැත්නම් මෝහය ඉස්සරහාදී මොකද වෙන්නේ? හැඟීම් බර වෙනවා. වේදනා සංඥා දෙකට ඉඩ දෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඇත්තටම හැඟීම් බර වෙලා ඉතින් ගිහිව්වත් පැවිදි වුවත් මුලාවටපත් වෙනවා. එහෙනම් ඔන්න අවශ්‍ය කාරණාව පෙන්නලා දුන්නේ එක්තරා උපාසකම්ම කෙනෙක් කරුණාවෙන් ඉල්ලා හිටියා. ඇයටත් තියෙන ප්‍රශ්නේ ඕකමයි. දරුවෝ අත්හැර ගන්න බෑ. අනිත් ඔක්කොම අත්හැරුණාට දරුවෝ සම්බන්ධයෙන් හිතපු ගමන් කඳුළුත් එනවා කියලා ඇස්වලින්. ඒ කියන්නේ කවුද අඬන්නේ අර? මාරයා අඬනවා. මාරයා මුලාවටපත් කරලා ලස්සන ටෙලි නාට්‍යයක් එතන තියෙන්නේ. අර රාගයේ දේශේ ඉස්සරහා ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා. අර මෝහය ඉස්සරහාදී අන්න මෝඩිය බවටපත් වෙනවා. ඉතින් ඒ නිසා ගැඹුරින් ධර්මයේ දකින්න. එහෙනම් මම මේ කාරණා පෙන්නලා දුන්නේ ඇයි? මානසිකාර සම්භව සබ්බේ ධම්මා. එහෙනම් දකින්න ඕන නුවණින් මේ සියලු ධර්ම සමුදය සම්භව වෙන්නේ, සකස් වෙන්නේ නැත්නම් හටගන්නේ, පහළ වෙන්නේ මෙන්න මේ මානසිකාරයට අනුකූලව. එහෙනම් ඔබ සියල්ල සම්බන්ධයෙන් ප්‍රඥාවෙන් නම් මෙනෙහි කරන්නේ. එහෙනම් එතන යෝනිසෝ මානසිකාරයයි පවතින්නේ. පටිච්ච සමුප්පාදයට අනුව බලන්න හැමතිස්සෙම. හැමතිස්සෙම පටිච්ච සමුප්පාදයේ තුලට මේ ධර්ම කොටස බහා බලන එකටයි කියන්නේ යෝනිසෝ මානසිකාරය කියලා. පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් වශයෙන් නොදකින්න එකටයි කියන්නේ අයෝනිසෝ මානසිකාරය කියලා. එහෙනම් ඔබ මුලා වෙන්නේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක් වශයෙන් මේ සියල්ල දකින්න අසමත් වෙන තැන. අන්න එදාට මුලා වෙන සිතට. එහෙනම් පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් වශයෙන් සියල්ල විනිවිද දකින්න දවසට අන්න ඔබ ඒ මුලාවෙන් නිදහස් වෙනවා. එහෙනම් ඔන්න යෝනිසෝ මානසිකාරය අයෝනිසෝ මානසිකාරය අතර වෙනස. ඒකත් පැහැදිලි වෙන්න ඇති. එහෙනම්
ඇහැට මුණ ගැහෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ සියලු අරමුණු ඉදිරියේදී හැමතිස්සෙම පටිච්ච සමුප්පාදය තුලින් ඒ ආරම්මණය දකින්න උත්සාහ ගන්න. හැමතිස්සෙම දකින්න මේ රූපය සමුදය වුණේ කෙසේද? එහෙමත් දකින්න. ඒ වගේම ඒ රූපේ නිසා අත්වන ආදීනවයත් නුවණින් දකින්න. හේතුවක් දකින්න ඕන, ඵලයක් දකින්න ඕන. යම් කිසි රූපයක් ඔබට සැප වශයෙන් පේනකොටම ඔබ දකින්න ඕන මේ රූපේ සැප වශයෙන් පේන්න ගත්තේ ඇයි? රාග සම්පස්සේ හේතුවෙන්. එහෙනම් අන්න හේතුව දැක්කා. ඊළඟට දකින්නවා රාග සම්පස්සේ නිසා මේ රූපේ සම්බන්ධයෙන් ඇති වෙන මොකද? වේදනා පත්‍ය තණ්හා ඇල්මක්. තණ්හා පත්‍ය උපාදාන. උපාදාන සකස් වෙනවා. උපාදාන පත්‍ය භව කර්ම භව සකස් වෙනවා. කර්ම භව නිසා මොකද වෙන්නේ? භව පත්‍ය ජාති. ජාති සකස් වෙනවා. ජාති නිසා මොකද වෙන්නේ? ජාති පත්‍ය ජරා මරණ ශෝක පද්ද දුක්ඛ දෝමන සුපායස සම්භවಂತಿ. ඒමේ තස කේවලස දුක්ඛ කන්ද සමුදය හෝති. අනරාශ්වාදී උදයංගමේ අත්ංගමේ දකින්නවත් එක්කම දකින්නවා ඒ රූපේ සැප වශයෙන් පේන්නේ ඒ රූපේ සැප වශයෙන් පේන්න ගත්ත හේතුව. ඒ ආශ්වාද මායාව විනාශකාරී මායාව දකින්න. හේතුව දකින්න. ඒ වගේම ඒ හේතුව නිසා හට ගන්නව ඵලයක් දකින්න අවසානයේ දුක්ඛ ස්කන්ධයක් බව. එහෙනම් ওই හේතුව නිරුද්ධ වෙනකොට මොකද වෙන්නේ? ඵලයක් නිරුද්ධ වෙලා යනවා. එහෙනම් බුදු පියාණන් වහන්සේ හේතු නිරෝධයට ධර්මයේ දේශනා කරනවා. අපි ඒ ධර්මය අහලා එහෙනම් හේතු කරන්න ඕනේ. එහෙනම් හැමතිස්සෙම මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මුණ ගැහෙන වාරයක් ගානේ යෝනිසෝ මනසිකාරයෙන් පසු වෙනවා කියේ පටිසමුපාදයට බහ බලන්න ඕන ඒ සෑම අරමුණක්ම. එතකොට ඒ පරිබාහිර වශයෙන් පවතින අරමුණු විතරක් නෙමෙයි ඇස කන නාසය ශරීරයේ මනස යනාදි වශයෙන් සියල්ල. දැන් ඉස්සරහට ආයතන වශයෙන් කෙටියෙන් නමුත් විග්‍රහ වෙන නිසා ඒක නම් මම ගොඩක් කියන්න යන්නේ නැහැ. එහෙනම් යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි කියන දෙකම දැන් වටහා ගත්තා. එතකොට එහෙනම් දකින්න ඕන ඔබ යමක් රාගෙන් දේශී මොහෙන් මෙනෙහි කළොත් එතන තියෙන අයෝනිසෝ මනසිකාරයයි එයින් සම්භව වෙන්නේ සමුදය ධර්ම. එයින් සම්භව වෙන්නේ අකුසල ධර්ම. සමුදය ධර්ම. ඔබ යමක් පටිච්ච සමුප්පාදයට බහා බලමින් චතුරාර්ය සත්‍යයට බහා බලමින් ත්‍රිලක්ෂණයට අනුකූලව මෙනෙහි කරලා බැලුවොත් අන්න එතන සම්භව වෙනවා කුසල ධර්ම. මොකද ඒ මානසිකාරය යෝනිසෝ මානසිකාරය නිසා. එහෙනම් සබ්බේ ධම්මා මානසිකාර සම්භව. එහෙනම් ඔතන අකුසල ධර්මයක් තියෙනවා, කුසල ධර්මයක් තියෙනවා. කුසල ධර්මත් අකුසල ධර්මත් දෙකම සම්භව වුණේ මානසිකාරයෙන්. මානසිකාරය කුමක්ද කියන එක තෝරා බේරා ගැනීමයි ප්‍රඥාවෙන්. එහෙනම් අර මූලයේ ඉඳලම නිවැරදි වෙන්න ඕන. ඡන්දේ ඉඳලම නිවැරදි වෙන්න ඕන. එහෙනම් ඔන්න ඒ කාරණාව එසේ දරා ගන්න.